අද ධර්මය සොයා යන ගමනේ ධර්ම පිපාසයෙන් සැරිසරන බොහෝ ජනතාවක් සිටින ලෝකවාසී සියලු දෙනාගේ දහම් හිතසුව පිණිස දම් අමා ටීවී නාලිකාව මෑත කාලයේ ඉතාමත්ම ඉක්මනින් ප්‍රචලිත වෙලා දහම් පණිවිඩ ලෝකය පුරාම ගෙන යමින් පවතින මොහොතක මා හිතන්නේ සුවිශේෂී කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කිරීමට අද දිනය වෙන් වෙලා තිබෙනවා. ඓතිහාසික රජ්ජල්ලේගම රජමහා විහාරස්ථානය කියලා කියන්නේ අනුරාධපුර යුගයට නෑදෑකම් කියන කුරුණෑගල දිස්ත්‍රික්කයේ යාපහුව රාජධානියේ ඉතාමත්ම රමණීය භූමි භාගයක් තුල පිහිටා තිබෙනා වූ මෙම විහාරස්ථානය බෞද්ධ ජනතාව වෙනුවෙන් බුද්ධ සත්කාර කිරීම සහ වැඳුම් පිදුම් කර ගැනීම සඳහා ඉතාමත්ම වටිනා තෝතැන්නක් විදියට හඳුන්වා දෙන්නට පුළුවන්. ලෞතර බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයාණන් වහන්සේලා වන මහරහතන් වහන්සේලාගේ පාදස්පර්ශයෙන් පහස ලැබපු මේ පුණ්‍ය භූමිය ඊ타ත්ම රමණීය භූමියක් විදිහට අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. ඉතින් අද දිනේදී දම් අමා කාලීන වැඩසටහන ටීවී නාලිකාවේ කාලීන වැඩසටහන තුලින් අපි සාකච්ඡාවට වාචනය කරනු ලබන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු උන්වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා පිළිබඳවයි. අදහි මාතෘකාව විදිහට අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තුව තිබෙන්නේ සර්වඥ ධාතුන් වහන්සේලා හැඳිනගන්නේ කෙසේද යන මාතෘකාව පිළිබඳවයි. අද දිනේ මෙම මාතෘකාව පිළිබඳව කතිකා කර ගැනීම සඳහා මෙම දහම් කරුණු පැහැදිලි කර ගැනීම සඳහා මැදිරියට වැඩම කළ වදාළ අපේ ගෞරවනීය රජ්ජල්ලේගම සීගිරි රජ මහා විහාරස්ථානයේ විහාරාධිකාරීව වැඩවසන සතර පේරුවේ දායක කාරකාදීන්ගේ හුදුමහත් කාර්යභාරයන් ඉෂ්ට සිද්ධ කරනු ලබන ශ්‍රී සුමංගල පිරිවෙනේ පරිවෙනාධිපතිව වැඩවසන දම් අමා බෞද්ධයා ටීවී නාලිකාවේ නාලිකා ප්‍රධානී විදිහට කටයුතු කරන අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි නම කීමට ස්වාමින් වහන්සේ මා කඩුවාවේ විපස්සී ස්වාමින් වහන්සේ මම ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා දම් අමා ටීවී නාලිකාව වෙනුවෙන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දිනේදී අපි මාතෘකාව විදිහට තෝරාගෙන තිබෙන්නේ සර්වඥ ධාතුන් වහන්සේලා හැඳිනගන්නේ කෙසේද යන මාතෘකාව තමයි අද දිනේදී අපි සාකච්ඡාවට භාජනය කරලා තිබෙන්නේ. බොහෝ රටවාසී ලෝකවාසී ජනතාව අතර වැඳුම් පිදුම් කිරීමට භාජනය වන සර්වඥ ධාතුන් වහන්සේලා පිළිබඳව සමාජයේ සිටින බොහෝ දෙනාගේ බොහෝ සැක සංකා සහ බොහෝ ගැටලු සහගත ස්ථාන පිළිබඳව අපිට නිරන්තරයෙන්ම අහන්න ලැබෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ එවැනි අවස්ථාවකදී මම ඔබ වහන්සේගෙන් පැහැදිලි කර ගැනීමට බලාපොරොත්තු වන්නේ මේ සර්වඥ ධාතුන් වහන්සේලා පිළිබඳව වර්තමානයේ පවතින මේ මතිමතාන්තර වෙනස් කර ගැනීමටත් එහි සැබෑ తত্ত্বය පැහැදිලි කර ගැනීමටත් බෞද්ධ ජනතාවට මෙම සර්වඥ ධාතුන් වහන්සේලා පිළිබඳව ලොකු අවබෝධයක් ලබා ගැනීමටත් අවශ්‍ය වෙලා තියෙනවා. ධාතුන් වහන්සේලා යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද පිළිබඳව ඔබ වහන්සේ මෙතනදී අපිට පැහැදිලි කරලා දෙනවා නම් වඩාත් කාලෝචිතයි කියලා මම හිතනවා අපේ ස්වාමීන් වහන්සේ. හොඳයි, සියලු දෙනාටම තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. හැමදාමත් ධම්මමා ටීවී බෞද්ධ නාලිකාව නරඹන ප්‍රේක්ෂක මුළු මහත් බෞද්ධ ජනතාවට අපි හැමදාමත් අර්ථවත් වූ දහම් පණිවිඩයක් අරගෙන අද දවසේත් මං හිතන්නේ අපි ඊටාම වැදගත් වටිනා අවස්ථාවකට තමයි සියලු දෙනාම මේ සූදානම් වෙන්නේ කියන එක මම දකිනවා හිතනවා. ඉතින් කාලේන ධම්ම සාකච්ඡා කියලා අපි මෙතුමා මේ වැඩසටහන සිහිපත් කළා. මොකද වර්තමානයේ තුල ධර්මය කියන කාරණය අද බොහෝ තැන්වල මතුවලා තියෙනවා. ධර්මයේ පිළිබඳව විශාල ප්‍රවණතාවයක්. ඒ ප්‍රවණතාවයන් තුල ධර්මයේ කියන දේ ගොඩක් වෙලාවට වැරදි අර්ථකථනයන් තුල ඉඳගෙන වැරදි මතයන් තුල ඉඳගෙන විග්‍රහ කරමින් සමාජයට ධර්මයේ පිළිබඳව වැරදි පණිවිඩයක් දෙන අවස්ථාවන් අපි දකිනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ධර්මයේ පිළිබඳව, ශ්‍රාවකයන් වහන්සේලා පිළිබඳව අපි අද නවීන තාක්ෂණයත් එක්ක සංනිවේදනය ගොඩක් දියුණු යුගයක
සමාජ මාධ්‍ය තුල අපි දකිනවා මේ බුදුහාමුදුරුව පිළිබඳව, ධර්මයේ පිළිබඳව, ඒ වගේම ශ්‍රාවකයන් වහන්සේලා පිළිබඳව විවිධ වැරදි අර්ථකථනයන් දෙන කාල පරිච්ඡේදයක්. එහෙමයි අපේ. ඒ නිසා ඒකට මං හිතන්නේ හොඳ ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම මූලාශ්‍රයන් තුලින් මේ වාගේ ධර්ම සාකච්ඡාවක් සිද්ධ කිරීම මං හිතන්නේ ඊටාම වටිනා කාරණයක් හැටියට අපි දකිනවා. ඒ නිසා ඔබ සියලු දෙනාටම පළමු කොටම රත්නත්‍රයේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් අපින් ඇහුවේ විචාලේ මේ ධාතුන් වහන්සේලා පිළිබඳව නැත්නම් ධාතු කියලා කියන්නේ මොනවද කියන එක පිළිබඳව. දැන් අපි ධර්මයේ පිළිබඳව බලනකොට ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර පිටකය බලපුවාම ඒ වගේම අටුවා පිළිබඳව බලපුවාම මේ ධාතු කියලා කියන්නේ සත්ව පුද්ගල ස්වභාවයක් නැති දැනීමක් නැති ස්වභාවයකට තමයි ධාතු කියලා කියන්නේ. එහෙමයි. කියන්නේ සත්ව ස්වභාවයක්වත් පුද්ගල ස්වභාවයක්වත් මේ දැනීමක් නැති තත්වයකට තමයි ධාතු කියලා මේ වචනාර්ථයෙන් විග්‍රහ කරන්නේ. එහෙමයි. එතකොට මේ ධාතුන් වහන්සේලා හැඳිනගන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා පිළිබඳව අද මං හිතන්නේ සමාජය තුළ විවිධ වැරදි අදහස් ඒ වගේම පිළිගැනීම් සමාජය තුළ මතුවලා තියෙනවා. මොකද අද මේ ධර්මයේ කියන දේ ගොඩක් වෙලාවට ධර්මයට බුදුදහමට මුවා වෙලා ඒක අයිතු ආකාරයට පරිශීලනය කරමින් ඒ බුදුදහම තුළින් අනියම් ආකාරයට විවිධ ව්‍යාජ ව්‍යාපාරයන් මුළු මහත් සමාජය තුළම ගොඩනැගිලා තියෙනවා. ඒක බෞද්ධ සමාජය තුළ තමයි අපි ගොඩක් වැඩිපුර දකින්නේ. අපි කියන්නේ හුදී ජනයන් කියලා කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය අවබෝධය ඇති බෞද්ධයෝ ගොඩක් වෙලාවට ඉක්මනින් අර සද්ධාව කියන ස්වභාවයත් එක්කන් වැරදි තැන්වලට ඉක්මනින් ග්‍රහණය වෙන ප්‍රවණතාවය වැඩි. ඒ නිසා මේකට ගොඩක් වෙලාවට 75%ක්ම ලක් වෙලා ඉන්නේ සාමාන්‍ය සමාජය තුළ ඉන්න බෞද්ධ ජනතාව තමයි මේ වැරදි අර්ථකථනයන් තුල ගුණ කරලා ඒ සමාජ ව්‍යවහාරයන් ගොඩනගලා ඒ තැන්වලට මිනිස්සු ගොඩක් වෙලාවට ගුණ කරගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා ඇත්තටම හරි වටිනවා ඔබතුමා ඒ නගපු ප්‍රශ්නය සර්වඥ ධාතුන් වහන්සේලා හඳුනාගන්නේ කොහොමද කියන එක පිළිබඳව. ඒ ස්වාමීන් වහන්සේ මේ දැන් සර්වඥ ධාතුන් වහන්සේලා කියලා කියනකොට බුදුරජාණන් වහන්සේ එදා කුසිනාරානුවර මේ මල්ල රජදරුවන්ගේ උපවර්තන කියන නැත්නම් උපවත්තන ශාලවනෝද්‍යානයේ තමයි බුදුරජාණන් වහන්සේ ආදාහනය කළේ. පරිනිර්වාණය සිද්ධ වුණාට පස්සේ ආදාහනය කළේ ඒ ස්ථානය තුල. එතකොට බුදුරජාණන් වහන්සේ ආදාහනය කළාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ මුළු ශරීරයම සම්පූර්ණයෙන්ම දැවිලා මේ අනිත් ශරීර කොටස් කපුරුමෙන් සුණු විසුණු වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ සියල්ල මේ බස්මාවශේෂ වශයෙන් අවශේෂ වෙලා ගිහිල්ලා තියෙනවා මේ කපුරු වාගේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ කොටස් හතර ඉතුරු වෙලා තියෙනවා ප්‍රධාන වශයෙන් අපි ධාතුන් වහන්සේලා හැටියට සැලකන ප්‍රධාන කොටස් හතක් ඉතුරු වෙලා තියෙනවා. ඒකට අපි කියන්නේ මේ සතර දළදාව. ඊළඟට අකු ධාතු දෙක. අනිත් එක තමයි ලලාට ධාතුව. එතකොට ප්‍රධාන කොටස් හතක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. සතර දළදාවයි, අකු ධාතු දෙකයි, ලලාට ධාතුවයි. මේ ටික ඒ විදිහටම ඉතුරු වෙලා බුදුහාමුදුරන්ගේ ශරීරයේ අවශේෂ අස්ථි කොටස් මේ කොටස් තුනකට ප්‍රමාණ තුනකට මේක මේ කැඩිලා බිඳලා ගිහිල්ලා තියෙනවා. එතකොට බුදුහාමුදුරන්ගේ ධාතු අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ වර්ණයෙන්, හැඩයෙන්, ඒ වගේම ප්‍රමාණයෙන්. වර්ණයෙන්, හැඩයෙන්, ප්‍රමාණයෙන් තමයි මේක හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ බුදුහාමුදුරන්ගේ ආදාහනය ඉවරුණාට පස්සේ මේ ප්‍රධාන ධාතුන් වහන්සේලා හැරුණකොට තවත් අවශේෂ ධාතු කොටස් ප්‍රමාණ 3කට වෙන් වෙලා ගිහිල්ලා තියෙනවා.
පළවෙනි කොටස තමයි මුං පියලි තරම් ප්‍රමාණයකට. ඒ කියන්නේ රන්වන් පැහැයෙන් යුක්ත මුම් පියල්ලක ප්‍රමාණයෙන් කොටස් ඉතුරු වෙලා ගිහිල්ලා තියෙනවා. ඊළඟට මධ්‍යම ප්‍රමාණය මේ කඩසහල් ඇටයක. ඒ කියන්නේ අපි හාල් ඇටයක් ගත්තාම දෙකට කඩපුවාම ඒකට අපි කියන්නේ කඩසහල් කියලා. ඒ කඩසහල් හැඩයේ ප්‍රමාණයට මේ සමන් මල් කැකුලි මේ පැහැයෙන් ඒ කඩසහල් ප්‍රමාණයෙන් වෙන් වෙලා ගිහිල්ලා තියෙනවා. ඊළඟට මේ කුඩා ප්‍රමාණයව තමයි අබ ඇට තරම් ප්‍රමාණය. කියන්නේ අපි දැකලා තියෙනවා අබ පියල්ල. අබ පියලි ප්‍රමාණයට මේක චූටිවට බිඳලා ගිහිල්ලා තියෙනවා. තාම සියුම් විදියට. තාම සියුම් විදියට. හැබැයි ඒක මුතු පැහැයට තමයි ඒ ධාතුන් වහන්සේලා මේ පැවතුනා කියලා කියන්නේ. ඒක තමයි ධාතුන් වහන්සේලාගේ හැඩය මේ ප්‍රමාණය මේ අනුව තමයි වර පැහැ අනුව තමයි මේ ධාතුන් වහන්සේලා හඳුන ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඔය විශාල ප්‍රමාණය ඊළඟට මධ්‍යම ප්‍රමාණය කුඩා ප්‍රමාණයෙන් කියන ඔය ප්‍රමාණ තුනෙන් විතරයි අවශේෂ ධාතුන් වහන්සේලා ඉතුරු වුණා කියන්නේ. එහෙමයි අපි හැමදෙරනේ. අපේ හැමදෙරේ මට මෙතන පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය වෙනවා. මේ සර්වඥාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේ මේ ධාතුන් වහන්සේලා ව්‍යාප්ත වුණු ආකාරය පිළිබඳව. එතකොට දැන් අපිට විශේෂයෙන්ම අපි ගත්තාම සාහිත්‍ය තුල ගත්තාම මූලාශ්‍රමයේ වශයෙන් බෞද්ධ සාහිත්‍ය තුල ගත්තාම අපි අහලා තියෙනවා ඒකා ධාටා තිදසපුරේ. එතකොට එක් දලදාවක් තියනවා කියලා කියන්නේ මේ තවතිසා දිව්‍ය ලෝකේ. එතකොට අනිත් දලදාව තියනවා කියලා කියන්නේ කොහෙද? නාග ලෝකේ. අනිත් එක තියනවා කියලා කියන්නේ මේ කොහෙද මේ ඒකාදාට තිදසපුරේ ඊළඟට නාගලෝකේ අනිත් එක ගන්ධාර දේශේ. දඹදිව ගන්ධාර දේශේ තමයි තවත් දලදාවක් තියෙන්නේ. ඊළඟට අවසාන දලදාව සතර දලදාවේ අවසාන එක. ඒකල කියන්නේ ලංකාවේ තැන්පත් වෙලා තියෙනවා කියලා කියන්නේ. එතකොට අනිත් ධාතුන් වහන්සේලා අතර එක අකු ධාතුවක් වර්තමානයේ තුල තැන්පත් කරලා තියෙනවා තූපාරාමේ දකුණු අකු ධාතුව තැන්පත් කරලා තියෙනවා. අනිත් එක නම් අප්‍රකටයි කොහෙද ස්ථානයක් කියලා පොතපතේ සඳහන් වෙලා නැහැ. ලලාට ධාතුව තැන්පත් වෙලා තියෙන්නේ මේ සේරුවාවිල මංගල චෛත්‍ය රාජානන් වහන්සේගේ. එතකොට අනිත් අවශේෂ ධාතු මුළු මහත් ලෝකයේ පුරාම පැතිරිලා ගිහිල්ලා තියෙනවා. තුන් ලෝකයෙන් පැතිරිලා තියෙනවා. එතකොට අපි දැන් වර්තමානයේ තුල අහලා තියෙනවා බුදුහාමුදුරුවන්ගේ මේ ඌර්ණ රෝම ධාතුව අපේ ලංකාවේ මේ සේල චෛත්‍යයේ සේල චෛත්‍යයේ තැන්පත් වෙලා තියෙනවා කියලා තමයි අහලා තියෙන්නේ. එතකොට වර්තමානයේ තුල පසු කාලීනව ගන්ධාර දේශයේ තිබුණු බුදුහාමුදුරුවන්ගේ මේ දකුණු දන්ත ධාතුව වර්තමානයේ වෙනකොට පොළොන්නරු ප්‍රදේශයේ සෝමාවතී කියන චෛත්‍ය රාජානන් වහන්සේ තැන්පත් කරලා තියෙනවා කියලා තමයි වර්තමානයේ තුල බොහෝ දෙනෙක් පිළි අරගෙන තියෙන කාරණේ වෙන්නේ. ඒක මතයක් විදිහට තමයි තියෙන්නේ. හරියටම තොරතුරු නිශ්චිතව ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් නිශ්චිතවම ප්‍රකාශ කරන්න පුළුවන් බුදුහාමුදුරන්ගේ වාමදලදා වහන්සේ නම් මහනුවර සෙන්කඩගලපුර මේ මහනුවර දලදා මාලිගාවේ තැන්පත් කරලා තියෙනවා කියන එක පිළිබඳව. එතකොට අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ එතනදී ඒ සප්ත ධාතුන් වහන්සේලා ඔබ වහන්සේ හඳුන්වනු ලැබුවේ අර මුලින් සඳහන් කරපු ප්‍රමාණයන් ඉක්මවා ගිය විදිහට. එතකොට ඒ වගේ ඒ ප්‍රමාණය ඒ විදිහටම තියෙනවා. අනිත් ධාතුන් වහන්සේලා තමයි මුම්පියලි වල ප්‍රමාණයට මුම්පියලි තරමට ඊළඟට කඩසහල් පමණට අබපියලි තරමට. එතකොට ඒ වගේ පැහැ අනුව හඳුනා ගන්න පුළුවන්. ඔව් දැන් අපි එතකොට ධාතුන් වහන්සේලා කියපුවම දැන් අද මන් සමහර වෙලාවට මාධ්‍ය තුල සමහර මේ පොටෝරාමුදුල දකිනවා බුදුහාමුදුරන්ගේ මේ අර ජිල් බෝල ප්‍රමාණයට. නිකන් රත්තරන් මණික් වාගේ මේ ධාතුන් වහන්සේලා මේ සමහර තැන්වල තියෙනවා. එයා කියනවා මේ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩම කරලා කියලා. එතකොට සර්වඥ ධාතුන් වහන්සේලා එච්චර විශාල වෙන්න පුළුවන් කමක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේම අදිෂ්ඨාන කරේ බුදුහාමුදුර අදිෂ්ඨානයක් කළේ මේ ප්‍රධාන ධාතු කොටස් 7 සහ අවශේෂ ධාතු කොටස් මේ ප්‍රමාණ වලින් යුක්ත වෙන්න ඕනේ. එතකොට අපිට හඳුනා ගන්න පුළුවන් බුදුහාමුදුරු ඒක පැහැදිලිවම උන්වහන්සේ විග්‍රහ කරලා තියෙනවා මේ බුදුහාමුදුරන්ගේ ධාතුන් වහන්සේලා ප්‍රධාන ධාතු 7 හැරුණකොට මේ විශාල ප්‍රමාණයෙන් තියෙන්න ඕනේ මුම්පියලි තරම්
මේ ප්‍රමාණයක් විතරයි. එතකොට මුම්පෙයල්ලක් කියලා කියන්නේ අපි ප්‍රමාණය දන්නවා. එතකොට ඒකේ පැහැවෙන්න ඕනේ. හැබැයි රන්වන් පැහැවෙන්න ඕනේ. රන්වන් පැහැවෙන්න ඕනේ. වෙන පැහැයක් වෙන්න බෑ. එතකොට පහසුවෙන්ම ධාතුන් වහන්සේලා පිළිබඳව නොදන්නා කෙනෙකුට හඳුනා ගන්න පුළුවන්. හැබැයි ඒක අව පැහැවෙන්නත් බෑ. බුදුහාමුදුරන්ගේ සර්වඥ ධාතුවක් නම් ඒක රන්වන් පැහැවෙන්න ඕනේ. හැබැයි ඊට වඩා විශාල වුණොත් එහෙම ඒක සර්වඥ ධාතුවක් නෙමෙයි. වෙන්නේ නැහැ. දැන් ඔබ වහන්සේ අර මුලින් සඳහන් කරපු ආකාරයට ජිල් බෝල තරමට, කඩයට තරමට එහෙම ධාතුන් වහන්සේලා පිළිබඳව පුළුවන් ආකාරයක් නැහැ. එහෙම තිබුණත් ඒක සමාජයට ගෙන වැරදි මතයක්. එතකොට බෞද්ධ ජනතාව විදිහට අපි මෙතනදී හඳුනාගත යුතු කාරණය වන්නේ සර්වඥ ධාතුන් වහන්සේලා, ප්‍රධාන ධාතුන් වහන්සේලා හත හැරුණකොට සේතු ධාතුන් වහන්සේලා අර කියන ප්‍රමාණ වලින් පිහිටියේ ප්‍රමාණ සහ හැඩයන් වලින් සහ වර්ණයන් වලින් යුක්ත වෙන්න විය යුතුයි. ඒක තමයි කාරණය. සර්වඥ බුදුහාමුදුරන්ගේ සර්වඥ ධාතුන් වහන්සේලා ලෝකේ යම් තැනක වැඩ ඉන්නවා නම් ඔය කියන ප්‍රමාණ තුනෙන් තමයි තියෙන්නේ. එතකොට අපේ බෞද්ධ ජනතාවට සැකයක් තියාගන්න අවශ්‍ය නැහැ අර වැරදි මතවලට. වැරදි මතවල. සමහරට බොහෝ දෙනෙක් අද සමාජයේ වැරදි මතවල ඉන්නවා. මොකද සමහර ස්වාමීන් වහන්සේලා වෙන්න පුළුවන්, නැත්නම් ධර්මයේ පිළිබඳව දන්න පුද්ගලයෝ වෙන්න පුළුවන්. ඒ ධාතුන් වහන්සේලා පිළිබඳව විවිධ අර්ථකථන කියනවා, විවිධ ධාතුන් වහන්සේලා පෙන්නනවා, එහෙමයි අපි හඳුන්වන්නේ. ව්‍යාපාරයක් කරනවා. ඉතින් බෞද්ධ ජනතාව විදිහට මේ පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගත්තේ නැත්නම් අපි පොඩි ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පැහැදිලිවම. ඒකලා කියන්නේ මිනිස්සු වැරදි තැනකට ගිහිල්ලා මිනිස්සු පෙළ ගහනවා. එහෙමයි අපි හඳුනන්නේ. හඳුනා ගන්න බැරුව. ඒ නිසා මං හිතන්නේ අපි මේ ධම්මමා ටීවී බෞද්ධ නාලිකාවෙන් ගෙනෙන මේ ධර්ම සාකච්ඡාව තුළින් එහෙමයි මේ ලෝකයාටම පුළුවන්කම ලැබෙන බුදුහාමුදුරන්ගේ ප්‍රධාන ධාතුන් වහන්සේලා හැරෙනකොට අවශේෂ සර්වඥ ධාතුන් වහන්සේලා හරියටම හඳුනා ගන්න තමන්ට යම්කිසි මේ මිම්මක් සීමාවක් මේ දැනගන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි. නැවතත් පැහැදිලි කිරීමක් කරොත් නැවතත් අපි පැහැදිලි කරුවොත් එහෙම බුදුහාමුදුරන්ගේ ප්‍රධානම ධාතුන් වහන්සේලා තමයි සතර දළදා කියලා කියන්නේ. ඒ කියන්නේ දන්ත ධාතුන් වහන්සේලා හතරයි. ඊළඟට අකු ධාතුන් වහන්සේලා දෙක. ඒ කියන්නේ අකු කියලා කියන්නේ මේ හකු දෙකනේ. ඒ දෙක ඊළඟට බුදුහාමුදුරන්ගේ නලල් තලේ. ලලාට ධාතු. එතකොට ඒ ප්‍රධාන ධාතුන් වහන්සේලා හතර හැරුණකොට මේ අනිත් අස්ති කොටස් තමයි ඔය කියන ප්‍රමාණ තුනෙන් යුක්ත වෙන්න ඕනේ. පළවෙනි විශාල ප්‍රමාණයක මුම්පියලි තරම් ප්‍රමාණයෙන් වෙන්න ඕනේ. ඒ වගේම පැහැය රන්වන් පැහැ වෙන්න ඕනේ. ඔන්න පැහැදිලි පළවෙනි එක. ඔව් මුම්පියලි තරම් රන්වන් පැහැ. ඔව් හැබැයි ඒකට විශාල වෙන්නත් බෑ, කුඩා වෙන්නත් බෑ. ඔව්. එතකොට ඊළඟ මධ්‍යම ප්‍රමාණය තමයි මේ කඩසහල් ප්‍රමාණය. ඒකල කියන්නේ හාල් ඇටයක් දෙකට කඩපුවම අපි කියන්නේ කඩසහල් කියලා. කැඩුණු සහල් කියන එකනේ. එතකොට කැඩුණු සහලෙන් කොටසක් තමයි ඊළඟට මධ්‍යම ප්‍රමාණය. ඒක සමන් මල් කැකුලේ පැහැ තියෙන්න ඕනේ. එහෙමයි අපි හඳුනන්නේ. ඒ වරණෙන් තියෙන්න ඕනේ. පැහැදිලි. එතකොට ඊට වඩා කුඩා වෙන්නත් බෑ, විශාල වෙන්නත් බෑ. පැහැ අර පාට. පැහැ අර පාට වෙන්න ඕනේ. එහෙමයි. ඊළඟට තුන්වෙනි ප්‍රමාණය කුඩා ප්‍රමාණය තමයි අබපියලි තරම්. එතකොට ඒකේ පැහැ වෙන්න ඕනේ. හැබැයි ඊට වඩා කුඩා වෙනවා නම් ඒක සර්වඥ ධාතු වෙන්න බෑ. ඊට වඩා විශාල වෙනවා නම් ඒ සර්වඥ ධාතු වෙන්න බෑ. පැහැදිලි. එතකොට ඒකේ පැහැ තමයි මුතු පැහැ වෙන්න ඕනේ. මුතු ඇටයක තියෙන පැහැ තමයි මේ අබපියලි තරම් සර්වඥ ධාතුන් වහන්සේලාගේ මේ පැහැ වෙන්න ඕනේ. එතකොට අපේ හාමුදුරනේ මේ දැන් අපි මේ ධාතුන් වහන්සේලා කෙරෙහි බොහොම ගෞරවයෙන් සද්ධාවෙන් යුතුව අපි මේ වැඳුම් පිදුම් කර ගැනීම ඒ පුද සත්කාර කටයුතු කරනවා. දැන් එහෙම නොකරන ධාතුන් වහන්සේලාත් තියෙන්න පුළුවන්ද? දැන් මෙහෙම දැන් ওই කාරණේ මට මේ විදිහට කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ගේ යම්කිසි අදිෂ්ඨානයක් තිබුණා. බුදුරජාණන් වහන්සේගේ යම්කිසි අදිෂ්ඨානයක් තිබුණා. මේ යම් තැනකද බුදුහාමුදුරන්ගේ සර්වඥ ධාතුන් වහන්සේලාට අපෝපස්ථාන සත්කාර සම්මාන පුදු සත්කාර සම්මාන කරන්නේ එතන ඒ ධාතුන් වහන්සේලා වැඩ හිටිනවා. හැබැයි යම් විදිහකින් ඒ පුද සත්කාර සම්මාන ලෞතුරා බුදු කෙනෙකුට කරන ඒ ගෞරවය වැදුම් පිදුම් වන්දනාමාන නොකරනවා නම් බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයක් තිබුණා ඒ ධාතුන් වහන්සේලා වන්දනාමාන කරන තැන්වලට වැඩම කරන්න ඕනේ කියලා වරලා. ඒතකොට පැහැදිලි අපි ඒක තියෙනවා. ඒක බොහොම විග්‍රහ කරලා තියෙනවා. මනෝරත පූර්ණේ කියන අටුවාවේ ඒක මනාව විග්‍රහ කරලා තියෙනවා. බුද්ධ අදිෂ්ඨානයක් තුලින් තමයි ඒ ධාතුන් වහන්සේලා තැන් තැන් වලට වැඩම කරන්නේ කියලා. එතකොට තව දෙයක්
දැන් මේ තව කාරණයක් එතකොට දැන් ධාතුන් වහන්සේලාට ප්‍රාතිහාර්ය දක්වන්න පුළුවන් කමක් නැහැ පැහැදිලිවම. එහෙමයි. මොකද ඒක මම අර කිව්වනේ සත්ව පුද්ගල ස්වභාවයක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ යම්කිසි අදිෂ්ඨානයක් තිබුණා නම් ඒකට ඒ ප්‍රාතිහාර්ය දක්වන්න පුළුවන්කමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය තුල. එතකොට මේ බෞද්ධ සම්‍යක් දෘෂ්ටික දෙවිවරු මේ ධාතුන් වහන්සේලා හිමීට තනින් තන පුදු සත්කාර සම්මාන කරන තැන් වලට අරගෙන යන ස්වභාවයකුත් තියෙනවා. හැබැයි මිත්‍යා දෘෂ්ටිකය නෙමේ සම්‍යක් දෘෂ්ටික දෙවිවරු මේව අරගෙන යනවා. දේව බලයෙන් අරගෙන යනවා. ඒ වෙන කාරණයක් හින්දා නෙමේ මේ අපහැදුණු බෞද්ධයන්ගේ වඩාත් පැහැදීම පිණිස සද්ධාව දියුණු කිරීම සඳහා දෙවියන් විසින් කරන යම් ක්‍රියාවලියක් කියලා තමයි මේ ධර්මයේ තුල පිළි අරගෙන තියෙන්නේ. පැහැදිලි. ඒකට අපේ ස්වාමීන් වහන්සේ එතනදී අපිට පැහැදිලි වෙනවා තුන් ලෝකයේ පුරාම ධාතුන් වහන්සේලා විසිරී පැතිරී පවතිනවා. එහිදී මනු ලෝකයේ තුල තිබෙන්නා වූ සියලුම සර්වඥ ධාතුන් වහන්සේලාට වැඳුම් පිදුම් සිද්ධ වෙනවා. හැබැයි යම් කිසි කෙනෙක් මේ අපි මෙහෙම කිව්වොත් එහෙම දැන් ඔන්න හිතන්නකෝ ඔයාට කවුරු හරි කෙනෙක් අර මං කියපු ප්‍රමාණ වලින් සහ පැහැයෙන් යම් කිසි අස්ති කොටාසයක් ඔයාට ගෙනල්ලා දෙනවා. ඔයා එතකොට ඒක ගෙදර අරන් ගිහිල්ලා අර බුදුහාමුදුරන්ට කරන මේ ඉහළම සත්කාර සම්මාන නැතුව ඔයා කරනවා. සමහර වෙලාවට ඒක සර්වඥ ධාතුන් වහන්සේ නමක් නොවෙන්න පුළුවන්. හැබැයි ඔයාට පින කුසලය අර බුදුහාමුදුරන්ගේ සර්වඥ ධාතුන් වහන්සේලාට කරන මේ ඒ පුද සත්කාර සම්මානයෙන් ලැබෙන පිනම ඔයාට ලැබෙනවා. මොකද ඔයාගේ චේතනාව බොහොම ඉහළයි. පැහැදිලි අපේ හැමෝටම. එතකොට ඒ කියන්නේ අපේ සිතුවිල්ල තියෙන්නේ සර්වඥ ධාතුන් වහන්සේලාට පුදු සත්කාර කරනවා කියන තැන. එතන බලවත් වෙන්නේ සිතුවිල්ල. සිතුවිල්ල එතන බලවත්. එහෙමයි. එතකොට ඒකේ ගැටලුවක් නැහැ. පැහැදිලි අපි හැමෝටම. එතකොට සර්වඥ ධාතුන් වහන්සේලා දැන් ඔබ වහන්සේ ප්‍රකාශ කරපු ආකාරයට එහෙම සර්වඥ ධාතුන් වහන්සේලා නොවන ධාතුන් වහන්සේලාට වැඳුම් පිදුම් කරන අවස්ථාවල්ද සමාජයේ තියෙන්න පුළුවන්. සමහර වෙහෙර විහාරස්ථානවල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර ඔබ වහන්සේ සඳහන් කරපු ආකාරයට පෞද්ගලිකව ස්ථානවල තියෙන්න පුළුවන්. ගොඩාක් මේ බෞද්ධ නිවෙස්වල ටිකක් යම් කිසි තත්වයකින් ජීවත් වෙන අය වෙනම ඒ උමනා කරන විදිහට බුදු කුටි හදාගෙන ඒ වන්දනාමාන කරන තැන් තියෙනවා. එහෙමයි අපේ හැමෝටම එහෙමයි. එතකොට මේ සර්වඥ ධාතුන් වහන්සේලා පිළිබඳව දැන් අපි පූර්ණ විග්‍රහයක් කරගත්තා. සර්වඥ ධාතුන් වහන්සේලාගේ ප්‍රධාන ධාතුන් වහන්සේලා සත පිළිබඳව අපි පැහැදිලි කර ගැනීමක් කරගත්තා. ඊට අමතරව සර්වඥ ධාතුන් වහන්සේලා පවතින ස්වභාවය පිළිබඳව ඒ වගේම ධාතුන් වහන්සේලාගේ පැහැය ස්වභාවය පිළිබඳව අපි බොහෝ පැහැදිලි කර ගැනීමක් කරගත්තා. ඒ වගේම බෞද්ධ ජනතාව විසින් මේ සර්වඥ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්න ආකාරය පිළිබඳව එහි පවතිනා වූ ස්වභාවය, එහි ආනිසංස, ඒ වගේම වැරදි මති මතාන්තර ධර්මින් සර්වඥ ධාතුන් විදිහට හඳුන්වලා දෙන දේවල් වලින් අපි මේක නිවැරදි සර්වඥ ධාතුන් වහන්සේ නමක් කොහොමද හඳුනාගන්නේ කියන එක මම හිතන්නේ අපේ බෞද්ධ ජනතාවට බොහෝ පණිවිඩයක් මෙතනින් ලැබුණා. මම හිතනවා ඒක බෞද්ධ ජනතාවට බොහෝ වැදගත් වෙනවා. මොකද අපිට දැන් යම්කිසි කෙනෙක් මේ සර්වඥ ධාතු කියලා පෙන්නුවොත් අපි දන්නේ නැහැ මේක කොහොමද සර්වඥ ධාතුද නැද්ද කියන එක පිළිබඳව අවබෝධ කරගන්න. ඒක පිළිබඳව අවබෝධයක් තියෙන කෙනෙකුට විතරයි මේක කරගන්න පුළුවන් වෙන්නේ. මම හිතන්නේ ඔබ වහන්සේගේ මේ පැහැදිලි කර ගැනීමත් එක්කම මේ වැඩසටහන මේ නිර්ණායකයක්. ඔව් එහෙම තමයි අපි හඳුනන්නේ. දැන් මේ වැඩසටහන අහපු බලපු කෙනෙකුට දැන් ඒ සර්වඥ ධාතුන් පිළිබඳව යම්කිසි මිනුම් දණ්ඩකින් මැනගන්න පුළුවන්කම පැහැදිලිවම. එතකොට මෙන්න කවුරු හරි පෙන්නනකොට මේක සර්වඥ ධාතුන් වහන්සේ නමක්ද නැද්ද කියන එක පිළිබඳව පොඩි අවබෝධයක් තමන්ටම ලබා ගන්න පුළුවන්. ගුරු හරුකමකින් තොරව. එතකොට දැන් පැහැදිලිවම තමන්ට තේරෙනවා මෙන්න මේක මේ මුම් පියලි ස්වභාවයෙන් තියෙනවා. එතකොට පැහැය රන්වන් පැහැය, ඊට පස්සේ කඩසහල් ප්‍රමාණයෙන් තියෙනවා, සමන් මල් කැකුලක පැහැය, ඊට පස්සේ මේ අබ පියලි තරම් තියෙනවා. එතකොට ඒක මේ මොනවද මුතු පැහැය. ඉතින් ඒ කාරණා කටයුතු සියල්ල සිහිපත් කරලා පුළුවන්කමක් ලැබෙනවා අපිට මේ ධාතුන් වහන්සේලා පිළිබඳව නිගමනයක් ලබා ගන්න. එතකොට දැන් අර මෙතෙක් සමාජයේ වැරදි මතයක් පැවතුණා නම් අද දිනේදී පුළුවන් ඒක නිවැරදි කරගන්න මම හිතන්නේ. ඒක තමයි මේ බෞද්ධ ධම්මමා ටීවී නාලිකාව තුලින් ඔබ වහන්සේ අපිත් බලාපොරොත්තු වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන නිරන්තරයෙන්ම මේ සමාජයට යහපත් වූත් වැදගත් වූත් නිවැරදි වූත් දහම් පණිවිඩයක් ලබා දෙන්න. ඉතින් මේ වැඩසටහනේ පරමාර්ථයත් අපි හැමදෙරේ ඒක. මම හිතන්නේ එතකොට තමයි අර මම මුලින් සඳහන් කරපු ආකාරයට මේ ධාතුන් වහන්සේලා පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අපේ හැමදෙරේ අවසාන වශයෙන් මට මෙතන පැහැදිලි කර ගැනීමක් වමනා වෙනවා. මේ ධාතුන් වහන්සේලා දැන් අපි මේ ආකාරයට වැඳුම් පිදුම් කරගෙන යනවා. යම් දවසක මේ බුදුසසුනේ පිරිහෙන යුගයක් ඇද්ද?
ඒ අවස්ථාව වන විට මේ සර්වඥ ධාතුන් වහන්සේලාගේ පැවැත්ම පිළිබඳව ඔබ වහන්සේට යමක් කියන්න පුළුවන්ද? එතකොට මේ දැන් බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා ලෝකේ පුරාවටම පැතිරලා තියෙනවානේ. එහේ. මේ පැතිරිලා තියෙන සියලුම ධාතුන් වහන්සේලා එක තැනකට එකතු වෙන බව සම්පසාදනී අටුවා විස්තරේ සඳහන් වෙලා තියෙනවා මේ විදිහට. එහෙමයි. මේ ලෝකයේ පුරාවටම පැතිරිලා තියෙන සියලුම එහෙමයි. ධාතුන් වහන්සේලා අනුරාධපුරේ රුවන්වැලි මහා සෑ රාජානන් වහන්සේ ළඟට මේ සියලුම ලෝකයේ තියෙන ධාතුන් වහන්සේලා එකතු වෙනවා. ඒ කියන්නේ තුන් ලෝකෙම තියෙන. තුන් ලෝකෙම තියෙන සියලුම ධාතුන් වහන්සේලා. පැහැදිලි. ඒ ධාතුන් වහන්සේලා එකතු වෙලා ඊළඟට වැඩම කරනවලු මේ නාගදීපේ රාජායතන චෛත්‍ය රාජානන් වහන්සේ ළඟට. එහෙමයි අපේ හම්බුනේ. ඊළඟට දිව්‍ය ලෝකයට. එහෙමයි. ඊළඟට බ්‍රහ්ම ලෝකයට. ඊළඟට නාග ලෝකයට. ඔය සියලු තැන් වලට වැඩම කරලා මේ අවසානයේදී රුවන්වැලි මහා සෑ රදුන් අභියසට ඒ සියලුම ධාතුන් වහන්සේලා එකතු වෙලා බුදුරජාණන් වහන්සේගේ ජීවමාන බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය වෙනවා. සාදු සාදු. ඔය සියලුම ධාතුන් වහන්සේලා එකතු වෙලා බුදුහාමුදුරන්ගේ ජීවමාන බුදුරජාණන් වහන්සේ නමක් මේ නිර්මාණය වෙලා ඒ බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් විහිදෙන නීල පීත ලෝහිත ඕදාත මාංජේෂ්ඨ ප්‍රභාස්වර කියන මේ ෂඩ්වර්ණ මාලාවන් දස දහසක් සක්වල මේ බුදුරැස් විහිදලා යනවා. එහෙමයි. ඒක හරි ආශ්චර්යයක්. එහෙමයි අපි මොකද දැන් අපි සක්වලක් කියලා කියනකොට අපි දැන් මේ එක සක්වල කියනවා. ඒක සූර්යයෙන් ප්‍රදාන කොට ගත්තා වූ ග්‍රහ මේ චක්‍රාවාටයක් කියලා කියන්නේ එකක්. එක සක්වලක් නේ. එතකොට මේ වාගේ සක්වලවල් දසදහසක්. එහෙමයි. මේ බුදුහාමුදුරන්ගේ බුදුරැස් විහිදලා යනවලු ඒ ලෝකවල ඉන්න ජනේ ජනයාට ඒ බුදුරැස් දැකලා බුදුහාමුදුරුවෝ කෙරෙහි පැහැදිලා ලොකු අස්වැසිල්ලක් සැනසීමක් මේ ධර්ම අවබෝධයක් සෝයක් සැනසීමක් ලබන්න පුළුවන්කම ලැබෙනවලු. අවසානයේ තමයිලු ඒ සියලුම ධාතුන් වහන්සේලා එකතු වෙලා මේ බුදුරුව නිර්මාණය වෙලා අන්න එදාට තමයිලු අවසානයේදී මේක සම්පූර්ණයෙන්ම නැති වෙලා මේ කියන්නේ කාටවත් දකින්න නැති විදිහට නැති වෙලාම යනවලු. එදාට තමයිලු බුදුහාමුදුරන්ගේ ධාතු පරිනිර්වාණය සිද්ධ වෙනවා කියලා කියන්නේ. ඒකට තමයි කියන්නේ ධාතු පරිනිර්වාණය කියලා. දැන් බුදුහාමුදුරන්ගේ බුද්ධ පරිනිර්වාණය ගැන අප කතා කරන්නේ. නමුත් ධාතුන් වහන්සේලා තවමත් මේ ලෝකේ වැඩ ඉන්නවා. අන්න ඒ අනුරාධපුරේ රුවන්වැලි මහා සෑ රාජානන් වහන්සේ අභියසට මළුවට ඇවිල්ලා එතනදී තමයි බුදුහාමුදුරන්ගේ ධාතු පරිනිර්වාණය සිද්ධ වෙනවා කියලා කියන්නේ. ඒ පිළිබඳව වැඩි විස්තර දැනගන්න ඕන නම් සම්පසාදනී සූත්‍ර අටුවාව බැලුවොත් මේ විස්තරේ පැහැදිලිව තියෙනවා. එතකොට අපේ හාමුදුරනේ ලෞතර බුදු පියාණන් වහන්සේ ශාරීරික වශයෙන් පිරිනුවම් පෑවට උන්වහන්සේගේ නිර්මල වූ ධර්මය මිහිතලයේ මත තියෙනවා. ඒ වගේම උන්වහන්සේලාගේ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. උන්වහන්සේලාගේ ශ්‍රාවකයන්න් වහන්සේලා වැඩ සිටිනවා. එතකොට ඒ කියලා කියන්නේ අපි අතර තාම මේ නිර්මල වූ බුදුදහම බුදු සිරුර තියෙනවා හා සමානයි. තියෙනවා හා සමානයි. ඒකේ වෙනසක් නැහැ. ඉතින් අපේ හාමුදුරනේ දැන් මෙතන විශේෂත්වය තමයි වෙන්නේ දැන් මේ යුගය පිළිබඳව මේක සිද්ධ වෙන්නේ මේ සම්බුද්ධ ශාසනය පරිහානියට පත් වෙනවා. කියන්නේ ඒ බුද්ධ කල්පයක් අවසානයේ තමයි ඔක මේ සිද්ධ වෙන්නේ. අපේ හාමුදුරනේ බොහොමත්ම පින් සිද්ධ වෙන කාර්යභාරයක්. මොකද අද මේ ලෝකයේ රටේ පවතින ස්වභාවය දිහා බලපුවහම කොරෝනා වදුරත් එක්ක බෞද්ධ ජනතාවට පින් දහම් කර ගැනීමට වෙහෙර විහාරස්ථාන වලට යෑමට ඒ වගේම මේ පිළිබඳව කරුණු කාරණා සොයා ගැනීමට බොහෝම අඩු කාල පරාසයක් තමයි අපේ හඳුනන තියෙන්නේ. ඉතින් ඒ වගේ වකවානුවක් තුල මිනිස්සුන්ට දහමින් පෝෂණය වෙන්න තියෙන ඉඩකඩ තමයි මේ මාධ්‍ය පැහැදිලිව නැත්තම් පොතපත පරිශීලනය කිරීම එහෙම නැත්තම් මාධ්‍ය. ඉතින් මේ මාධ්‍ය තුලින් ඔබ වහන්සේලා මෙවැනි කාර්යභාරයක් මම හිතන්නේ ඔබ වහන්සේ පමණක් නෙමෙයි මම හිතන්නේ බොහෝ යතිවරයාණන් වහන්සේලා මේ කාර්යභාරය නියැලලා සිටිනවා. දැන් බොහෝ ජනතාව හුරු වෙලා ඉන්නවා මාධ්‍යයට. දහමින් පිළිතුරු සපයා ගැනීමට බොහෝ විට මේ එහෙම සූදානම් වෙලා සිටිනවා. ඉතින් මම මෙතනදී සිහිපත් කරන්නේ ඔබ වහන්සේ යතිවරයාණන් වහන්සේ නමක් විදිහට මේ වැඩසටහන අවසන් කරන්න මත්තෙන් ඔබ වහන්සේ මේ කරන කාර්යභාරය පිළිබඳව මම පැහැදිලි කිරීමක් මට කරන්න ඕනේ. ඔබ වහන්සේගේ කාර්යභාරයත් එක්ක අපේ ස්වාමින් වහන්සේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
මම මේ ප්‍රශ්නේ ඔබ වහන්සේගේ මේ කාර්යභාරය සිහිපත් කරන කාරණා සිහිපත් කරලා මම හෙව්වොත් හොඳයි කියලා මට දැනෙනවා. ඔබ වහන්සේ අප විහාරස්ථානයේ මං හිතන්නේ වැඩ සිටින ස්වාමීන් වහන්සේ නමක් විදිහට සතර පේරුවේ දායක කාරකාදීන්ගේ හුදු මහත් කාර්යයන් අනිවාර්යයෙන්ම ඉෂ්ට සිද්ධ කරනවා. ඒ සඳහා ඔබ වහන්සේගේ කාලය ඔබ වහන්සේ යොමු කර සිටින පොහෝ දිනය වෙනුවෙන් ඒ අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වන ඒ උපාසක පිරිස වෙනුවෙන් මුළු දවස පුරාවටම වැඩ සිටිනවා. ඒ වගේම සතර පේරුවේ දායක කාරකාදීන්ගේ මලගමක් වෙනකොට දානයක් වෙනකොට වෙනත් කටයුත්තක් වෙනකොට ඔබ වහන්සේ නිරන්තරයෙන් මේ වෙනුවෙන් පැහැදී සිටිනවා. ඒ වගේම ඔබ වහන්සේ පිළිබඳව මට සිහිපත් කරන්න සිද්ධ වෙනවා. ඔබ වහන්සේ සමාජ සේවය වෙනුවෙන් ඉමහත්ම කාර්යභාරයක් ඉෂ්ට කරන යතිවරයාණන් වහන්සේ නම. ඒ කියලා කියන්නේ මේ ධර්මයෙන් පෝෂණය කරනවා වගේම සමාජයේ ඒ කියන්නේ රටේ මේ අප ප්‍රදේශයේ රට තුල ගත්තාම බොහෝ දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් ඔබ වහන්සේ අප්‍රමාණ වූ කැපකිරීමක් කරනවා. දුක්ගැහැට කම්කටොළු වලට මුහුණ පාලා සිටින ඒ අපේ අහිංසක ජනතාව වෙනුවෙන් ඔබ වහන්සේගේ කාලය, ශ්‍රමය, ධනය වියදම් කරනවා නිරන්තරයෙන්ම අපට පේනවා. ඔබ වහන්සේගේ පැහැදිලි කාල ඔබ වහන්සේ ගුරුවරයෙක් විදිහට පරිවෙනාධිපති ස්වාමීන් වහන්සේ නමක් විදිහට ඒ අධ්‍යාපනය තුලින් ලබා දෙන්නා වූ කාර්යභාරය තුලත් අප්‍රමාණ සේවයක් කරනවා. සමාජ සත්කාර සේවය ඒ පැත්තෙන් කරනවා. ඉතින් මේ සියලු කාර්යභාරයන් ඉෂ්ට සිද්ධ කරන්න මට ගැටලුවක් තියෙනවා. ඔබ වහන්සේට කාල වේලාව කොහොමද වෙනස් කරගන්නේ කියන එක පිළිබඳව මට චුට්ටක් පැහැදිලි කිරීමක් කරොත් මම මේ පැහැදිලි කිරීම කරන්නේ අපේ රටේ සිටින ස්වාමින් වහන්සේලා අතර ඔබ වහන්සේ අග්‍රගණ්‍ය වූ සුවිශේෂ වූ චරිතයක් අපි මම මේ ප්‍රදේශයේ ජීවත් වෙන බෞද්ධ පුද්ගලෙක් විදිහට දකිනවා. ඉතින් මෙතනදී ඔබ වහන්සේගේ කාලය පිළිබඳව මට ලොකු ගැටලුවක් මතුවෙනවා. මේ කාර්යය කොහොමද කරන්න කියලා. මොකද පැහැදිලි කිරීමක් කරොත් මේ මාධ්‍ය තුලින් වුණත් මේ අපේ මේ විහාරස්ථානයේ පිහිටලා තියෙන මේ ප්‍රදේශයේ මේ මහව නගරයේ ආසන්නයේ ඔබ වහන්සේ ඊ타ත්ම අහිංසක දුප්පත් පවුලක් වෙනුවෙන් මේ දින වෙනකොට නිවසක් සදා දීමේ කාර්යභාරයක නියැලලා සිටිනවා. මමත් ඒක සියසින් දැක්කා. ඉතින් බොහොම අංග සම්පූර්ණ විදියට මේ නිවස සදා දීමට කටයුතු කරනවා. ඒ පමණක් නෙමෙයි බොහෝ කාර්යභාරයන් මිනිසුන්ගේ අහිංසක මිනිසුන්ට ජීවත් වෙන්න අවස්ථාවක් නැති වෙනකොට ඒගොල්ලෝගේ ආහාර පාන වෙනුවෙන් දුවා දරුවන්ට අධ්‍යාපනය ලබන්න නැති වෙනකොට ඔබ වහන්සේ පොත්පත් දීලා ඒගොල්ලෝ සුදුසු මාවතවල් වලට යොමු කරලා යම් කිසි පුජ්‍යලයක් වැරදි සමාජගත වීමක් මම පැහැදිලි කරොත් එහෙම දැන් මත්ද්‍රව්‍යයකට බැහැ වෙලා සිටිනවා. එහෙම නැත්නම් වෙනත් කාර්යභාරයක් සිද්ධ වෙලා තියෙනවා. නිරන්තරයෙන් මම දකිනවා එවැනි දෙමව්පිය ඔබ වහන්සේ හමුවට ඇවිල්ලා මේ පිළිබඳව සිහිපත් කරලා ඔබ වහන්සේ ඒ අය සුමකට ගෙන යන්න ඕනෑ ක්‍රියාමාර්ග අරගෙන ඒ පුද්ගලයෝ යහපත් සමාජ පුද්ගලයන් බවට සමාජගත කරනවා. අර වගේ අහිංසක දුප්පත් අයට ඒ වගේ කටයුතු ඉෂ්ට සිද්ධ කරනවා. ඒ වගේම අපේ ප්‍රදේශයට විශාල අඩුපහඩුවක් තිබුණා. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාට නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පහසුකම් තිබුණේ නැහැ. අපේ මේ රෝහල තුල උන්වහන්සේලාට සිද්ධ වුණේ අර ගිහි මේ ජනතාව සිටින ඒ ඇඳම් මතම මේ තමන්ගේ ප්‍රතිකාර ලබා ගැනීම. එවැනි අවස්ථාවකදී ඔබ වහන්සේ ඒක ඔබ වහන්සේගේ දෘෂ්ටියට ගෝචර වෙලා ඔබ වහන්සේ කල්පනා කරලා ඔබ වහන්සේ ඒ පිළිබඳවත් ඔබ වහන්සේගේ කාලය යොමු කරලා ඔබ වහන්සේ මම හිතන්නේ ඉතාමත්ම වටිනා වූ නේවාසික භික්ෂු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් රෝහල තුල ස්ථාපිත කරලා ඒක මම හිතන්නේ මහා සංඝරත්නයටත් රෝහල් කාර්ය මණ්ඩලයට බාර දීලා දැන් අවුරුදු කිහිපයක් වෙනවා ඒ අවසන් කරලා තියෙනවා. ඉතින් මට ගැටලුවක් තියෙනවා ඔබ වහන්සේට මෙච්චර කාර්ය ප්‍රමාණයක් කරන්න ඔබ වහන්සේට ශක්තිය කොහොමද ලැබෙන්නේ? ඔබ වහන්සේට කොහොමද මේ කාලය මේක කොහොමද කළමනා කරගන්නේ? මේ මොකද මේ අපේ සතර පේරුව කියලා කියන්නේ ගන්ධ තුනක් නියෝජනය කරන විහාරස්ථානයක් මේක. විශාල වපසරියක් තියෙනවා. ඒ සියලු දෙනාගේ මම හිතන්නේ දවසින් දවසට මල ගෙවල්, දවසින් දවසට දාන ගෙවල්. ඒ එකක්වත් අරින්නේ නැහැ ඔබ වහන්සේ. අනිවාර්යයෙන්ම ඔබ වහන්සේට ලැබෙන චූටි මොහොතකින් හරි ඒ කාර්යභාරය කරනවා. මෙච්චර කාර්යභාරයක් කරන්න දැන් ඔබ වහන්සේට මේ හැකියාව ශක්තිය ලැබිලා තියෙන බව මම දන්නවා. ඔබ වහන්සේ කාලය කොහොමද මේකට කළමනාකරණය කරගන්නේ? අපිට කාලය කියන එක අපි දවස තුල දවස ගත්තාම අපි පැය 24ක් තියෙනවානේ. එහෙමයි අපේ හැමදෙරේ. මේ පැය 24 තුල අපි ගොඩක් වෙලාවට නිදාගන්නේ බොහොම ටික වෙලාවක්. ටික වෙලාවක්. බුදුහාමුදුරන්ටත් තිබ්බ දිනචරියාව. එහෙමයි. ඉතින් බුදුහාමුදුරන්ගේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා වෙන අපි උන්වහන්සේ අනුගමනය කරන්න ඕනේ. එහෙමයි. එතකොට අපිට නිදාගන්න බොහොම කෙටි කාල පරිච්ඡේදයක් තිබුණා නම් ඇති. එහෙමයි. මේ අපි ගොඩාක් වෙලා නිදාගත්තාම සමහර වෙලාවට අපේ දවසේ තියෙන කටයුතු කාරණා එතනින් පස්සේ වෙන අනවශ්‍ය කටයුතු සඳහා අපේ කාලය දෙවුවොත් අපට ඒ කාලය මේ හරියට කළමනාකරණය කරගන්න බැරි වෙනවා. ඒක නිසා දවස අපි කල්තියා මේ සැලසුම් කරගන්න. එහෙමයි.
දැන් හෙට දවස තුල අපි කරන කාර්යයන් මේ පූර්ව වශයෙන් අපි කල්තියා කළමනාකරණය කරගන්න ඕනේ. හෙට දවස් මොනවද මට කරන්න තියෙන්නේ? එහෙමයි. ඒ කාර්ය පිළිබඳව Tamanට පෙර දැක්මක් තියෙන්න ඕනේ. එහෙමයි. ඒ පිළිබඳව යම් සැලසුමක් තියෙන්න ඕනේ. සැලසුමකට අනුව කටයුතු කරනකොට මං හිතන්නේ කාලය කියන එක අපිට උමනා විදිහට මේ යොදා ගන්න පුළුවන් ඕනම දෙයකට. දැන් අපි දන්නවා අත්‍යවශ්‍ය අපි කරන්න ඕන විහාරස්ථානයක අපි වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලා හැටියට සතර පීරුවේ දායකකාරකාදීන් වෙනුවෙන් ඒ කුදුමහත් කටයුතු අනිවාර්යයෙන්ම අපි ප්‍රමුඛතාවය දී යුතුයි. එහෙමයි පෑම. ඒක අනිවාර්යයෙන්. මොකද අහිංසක දායකව අපි සියලු දෙනාම පෝෂණය කරන්නේ සිව්පසයෙන් අපිට අපි උපස්ථාන කරන්නේ අපේ අහිංසක දායකයෝ. එහෙමයි. එතකොට මේ දායකයන්ගේ කටයුතු කාරණා වෙනුවෙන් අපි ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. එහෙමයි. ඒ වගේම ඊට අමතරව මං හිතන්නේ දායකයෝ උනත් සමාජයේ වෙනුවෙන් යහපත් අර්ථවත් දෙයක් කරනකොට Tamanට පුංචි දෙයක් මග හැරුණොත් සමහර විට ඒකට දෝෂාරෝපණය කරන්නේ නැහැ. ආම්දුරු අහවල් වැඩ කටයුත්ත තුළ යෙදලා ඉන්නේ. එහෙමයි. අර්ථවත් දෙයක යෙදලා නැහැ. එහෙමයි. ඒක අපේ ප්‍රදේශයේ ජනතාව දන්නවා. ජනතාව දන්නවා. ඉතින් ඒ නිසා මට ඉතින් දායකයන්ගෙනුත් ඒ සඳහා ලොකු ආශිර්වාදයක් ලැබෙනවා. ලොකු ශක්තියක් ලැබෙනවා. එහෙමයි. මේ ඉතින් ඒ කාරණාත් එක්කන් ගත්තාම මට කාලය කියන එක ඕන තරම් තියෙනවා. එහෙමයි. ඉතින් දවසක කාලය ඒ හැම දෙයක්ම වෙනුවෙන් යොදවා ගන්න මේ මගේ යම්කිසි කළමනාකරණයක්. එහෙමයි. ඊළඟට තමයි කරන්නා වූ කාර්ය පිළිබඳව මගේ මේ හැම දෙයකම මේ පැහැදිලිභාවයක් සහ විනිවිදභාවයකින් අවංකව මම ඒ කාර්යභාරය කරනවා. එහෙමයි. එතකොට ඒක පිළිබඳව මම කරන කාර්ය පිළිබඳව අනිත් අයට වඩා අනිත් අයට විශ්වාසයක් නැති වුණත් මන් තුල ඒ විශ්වාසය හදවතින් ගොඩනැගිලා තියෙනවා. ඒක මට ලොකු ශක්තියක් හදවතින් ලැබිලා තියෙන. ඒක මට ලොකු ආත්ම ශක්තියක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්කන් මට අර අවශේෂ වශයෙන් සමහර වෙලාවට යම් කාර්යභාරයක් කරනකොට මම හිතන දේ දකින දේ. බුදුරජාණන් වහන්සේට නිന്ദා අපහාස ලැබුණා නම් අපි වාගේ අයට ඉතින් අවහම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ඒවට අපි එහාට මෙහාට හෙලවුණොත් මේ කලකිරුණොත් පසුතැවෙනොත් අධාරියටපත් වුණොත් මේ කටයුතු කරන්න බෑ. ඉතින් ඒවා අපට අදාළ නැත්තම් ඒ ටික පැත්තකින් එහෙමම තියලා අනවශ්‍ය දේවල් ගැන හොයන්න යන්නේ නැතුව නේද? අපි අපිට උවමනා කරන දේ හොයාගෙන ගියපුවම හරියි. එහෙමයි. මම අපේ හැමදෙන්නේ මේ තුලින් බලාපොරොත්තු වෙන්නේ මේ සමාජයට පුංචි පණිවිඩයක් දෙන්න ඕනේ. මොකද මම දන්නවා ඔබ වහන්සේගේ කාලපරාසය දැන් අපි ධාතුන් වහන්සේලා පිළිබඳව සිහිපත් කරන මාතෘකාව කතා කරනකොට ඔබ වහන්සේලා නිරන්තරයෙන්ම ධාතුන් වහන්සේලා වැඳුම් පිදුම් කරනවා. ඒක බව ඇහැට දකින්නවා. එතන මං හිතන්නේ චූටි අඩුවක්වත් වෙන්න ඔබ වහන්සේ ඉඩ තියන්නේ නැහැ. ඒක බොහොම සද්භාවයෙන් යුතුව ඒ කාර්යභාරය ඔබ වහන්සේ හිටියත් නොසිටියත් පවරලා යන කෙනෙක් හරි ඒ කටයුත්ත අනිවාර්යයෙන්ම නිශ්චිත වෙලාවට තුන්වරුවටම කෙරෙනවා. ඉතින් ඒත් එක්ක ඔබ වහන්සේගේ කාලය බෙදා ගැනීම මම සමාජගත කරන්න උත්සාහ කරන්නේ සමාජයේ ඉන්න දැන් අපේ දුව දරුවෝ මේ වැඩසටහන බලනවා. ඒ අය කොහොමද තමන්ගේ කාලය වෙන් කරගන්නේ මේ වැඩ කටයුතු වලට අධ්‍යාපනයට කොහොමද වැඩ කාලය යොමු කරගන්නේ. ඒ වගේම නිවැරදි පුජ්‍යලයක් විදිහට තමන්ගේ මේ අපතේ යන කාලය කොහොමද හරියට ගන්න කියන එක පිළිබඳව චූටි මතයක් සමාජගත කිරීමේ අවශ්‍යතාවයක් මට තිබුණා. ඉතින් අපේ හාමුදුරනේ ඔබ වහන්සේ මම මතනදී බලාපොරොත්තු වෙනවා ඔබ වහන්සේ මේ කරන සද්භාවයෙන් යුක්තව කරන මේ කාර්යභාරයට අපේ මං හිතන්නේ රටේ බොහෝ ජනතාව සැදී පැහැදී ඉන්නවා මේ වගේ පින්දහම් කටයුතු වලට දායක වෙන්න. ඒකේ සැබෑ දේ සැබෑ විදිහටම දැකලා කරන්න තමයි මිනිස්සු කැමති. ඇත්තටම අපේ හාමුදුරනේ. ඒ කියන්නේ ඇත්ත ඇති සැටියෙම දැකලා නොපෙනෙන දෙයක් කරන්න මිනිස්සු උත්සාහ කරන්නේ නැහැ. දැන් යම් කිසි විදිහකට දැන් කවුරු හරි ගිහිල්ලා මං අහවල් තැන චෛත්‍යයක් කරනවා මට මේකට ආධාරයක් උපකාරයක් කරන්න කිව්වොත් එහෙම මිනිස්සු සමහරට මැලි වෙනවා. අපි හැමෝටම දකින්නේ නැහැ මේක. එතකොට එතන අඩුපාඩුකම් තියෙනවා. ඉතින් ඊට වඩා මේ කරන සමාජ සත්කාරය පිළිබඳව පොඩි පැහැදිලි කර ගැනීමක් හැඳින ගැනීමක් හා කරන කාර්ය පිළිබඳව පැහැදීමක් ඇති වුණොත් මේ රටේ ලෝකයේ ඕනේ තරම් ජනතාව ඉන්නවා. දැන් මේ වැඩසටහන වුණත් අපේ රටේ ජනතාව බලනවා. පිට රටවල් වල ඉන්න ජනතාව බලනවා. මේ එහෙම බලනකොට මේකේ සැබෑ දහම සොයා යන්නේ කවුරුන්ද? සැබෑ දහමෙන් ඉටවිය යුතු සේවාව මොකක්ද? අපිට දෙන්න පුළුවන් සහයෝගය මොකක්ද කියන එක මෙතනදී මිනිස්සු තේරුම් ගන්නවා. ඉතින් ඔබ වහන්සේ මේ සඳහා අපි සියලු දෙනා රටවාසී සියලු දෙනා ලෝකවාසී සියලු දෙනා සහභාගී කරවා ගැනීම උදෙසා මම හිතන්නේ පදනමක් පිටවලා තියෙනවා. එහෙමයි නේද අපි හැමෝටම මම නිවැරදි මම හිතන්නේ පාරමිතා පදනම යනුවෙන් පදනමක් පිටවලා තියෙනවා. අපි මේ පදනමෙන් තමයි ඔය මේ රෝහලේ අත්‍යවශ්‍යම කාරණයක් හැටියට තිබුණු අවශ්‍යතාවයක් හැටියට තිබුණු ඔය භික්ෂු ආට්ටුව නිර්මාණය කළේ පාරමිතා පදනම මුල් කරගෙන තමයි. එහෙමයි. දැන් ඕව අපි හන්ද මම මෙතනදී පැහැදිලි දැක්මක් දකිනවා. දැන් ඔබ වහන්සේ
මුදල් එකතු කරන කෙනෙක් නෙමෙයි නෑ, ඉන්නේ. නෑ, මම ඒක පෞද්ගලිකව දන්න නෑ, කෙනෙක්. නෑ. ඔබ වහන්සේ පැහැදිලිවම ඔබ වහන්සේගේ වැටුප පවා මේ කාර්යභාරයන් වෙනුවෙන් තමයි ඔබ වහන්සේ පරිත්‍යාග කරන්නේ. කවදාවත් මුදල් ඒක රාශි කරලා ඔබ වහන්සේ කවදාවත් එහෙම ගමනක් යන කෙනෙක් නෙමෙයි. මේක පෞද්ගලිකව මම දන්නවා. එතකොට අපේ හාමුදුරුවනේ දැන් මේ ඔබ වහන්සේ ඒ කාර්යභාරය ඉෂ්ට සිද්ධ කරෙත් ඒ සමාජගත විවිධ පුද්ගලයන්ගේ ලැබෙන උදව් උපකාර අනුසාරයෙන්. ඉතින් මම මෙතනදී යම් පණිවිඩයක් දෙන්න උත්සාහ කරනවා අපේ හාමුදුරුවනේ. මේ ඔබ වහන්සේගේ මේ කාර්යභාරයත් එක්ක ඒක රාශි වෙලා මේ සමාජයේ සිටින අන්ත අසරණ වූ බොහෝ දෙනා වෙනුවෙන් යම්කිසි කාර්යභාරයක් ඉෂ්ට කරන්න පුළුවන් නම්, දහම වෙනුවෙන් යම්කිසි සේවාවක් ඉෂ්ට කරන්න පුළුවන් නම්, ලෞතර බුදුහාමුදුරුවන්ගේ දහමෙන් පෝෂණය ලැබෙන සිද්ධාස්ථානයක් වෙනුවෙන් යම් කාර්යභාරයක් ඉෂ්ට කරන්න පුළුවන් නම්, මම මෙතනදී අපේ රටවාසී ලෝකවාසී බෞද්ධ ජනතාවගෙන් බොහොම අහිංසක ඉල්ලීමක් කරනවා ඔබ වහන්සේ සමග මේ පාරමිතා පදනම මම හිතන්නේ මම නිවැරදි ඇති. ඒ පදනමත් එක්ක ඒක රාශි වෙලා මේ කටයුතු වලට සහභාගී වෙන්න පුළුවන්. එහෙම අය බොහෝ අය ඉන්නවා. අපෙන් මේ පිළිබඳව විමසනවා. මේ කටයුත්තට මම කොහොමද ස්වාමීන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්නේ? මෙහෙම කරන්නේ කොහොමද කියලා. මම මේ මාධ්‍ය තුලින් අද මේ පිළිබඳව අවස්ථාවක් ලබා දීමට සූදානම් වෙනවා. මේ කටයුතු ඔබ වහන්සේ සමග ඒක රාශි වෙලා පින්බර කුසල් බොහෝ සිද්ධ වෙන කටයුත්තක් ඉෂ්ට කරගන්න සහභාගී වෙන්න කියලා. ඒ සඳහා ඔබ වහන්සේගේ දුරකථන අංකය ප්‍රදර්ශනය කිරීමට ප්‍රසිද්ධ කිරීමට අවසර තියෙනවද අපේ හාමුදුරනේ? එහෙමයි අපේ හාමුදුරනේ. ඒ නිසා අපේ යතිවරයාණන් වහන්සේ සමග සම්බන්ධ වෙන්න බෞද්ධ වූ ජනතාව ඔබට ලෝකවාසී රටවාසී බොහෝ දෙනාට අපේ යතිවරයාණන් වහන්සේත් එක්ක ඒක රාශි වෙලා මේ හුදු මහත් කටයුතු ඉෂ්ට සිද්ධ කරන්න. ඒ වගේම මේ බෞද්ධයා ටීවී නාලිකාව ඔස්සේ ඔබේ යම් වැඩසටහනක් ඇත්නම් මේක ක්‍රියාත්මක කරගන්න, සමාජ සේවාවක් ඉෂ්ට සිද්ධ කරගන්න, ඒ වගේම දානයක්, පින්කමක්, මං හිතන්නේ ධර්මදේශනාවක් පිළිබඳව ඔබට යම් කිසි අවශ්‍යතාවයක් වෙන්න පුළුවන් අපේ යතිවරයාණන් වහන්සේ සමග සහ සම්බන්ධ වෙන්න. ඒ නිසා උන්වහන්සේගේ දුරකථන අංකය මම ප්‍රසිද්ධ කරනවා 071 35 33යි 425. නිවැරදි නේද අපේ හම්දුරනේ? ඔව් 071 35යි 33යි 425 කියන දුරකථනය ඔස්සේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ සමග ඒක රාශි වෙලා මෙම උතුම් වූ මහඟු පින්දහම් කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමට මං හිතන්නේ කාලය උදා වෙලා තියෙනවා කියලා මම මේ අවස්ථාවේදී සිහිපත් කරමින් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ උතුම් වූ කාලීන ධම්ම සාකච්ඡා වැඩසටහන මේ හුදු මහත් ලෝක ජනතාව වෙනුවෙන්ම මේ කරුණු කාරණා පිළිබඳව පැහැදිලි කිරීම, මේ තුලින් යම් දහම් පණිවිඩයක් ලබා දීම පිළිබඳව අපිත් එක්ක ඒකරාශී වීම වෙනුවෙන් අපේ ධම් අමා ටීවී බෞද්ධ නාලිකාවේ නාලිකා ප්‍රධානී විදිහට කටයුතු කරන, ඒ වගේම අපිට නිරන්තරයෙන්ම මහත් වූ අවවාද අනුශාසනා ලබා දෙමින් අපේ කටයුතු පිළිබඳව බොහෝම අපි දැනුවත් කරනු ලබන අපේ යතිවරයාණන් වහන්සේට මම අපේ ධම් අමා ටීවී බෞද්ධ නාලිකාව වෙනුවෙන්, ඒ වගේම රටවාසී ලෝකවාසී ජනතාව වෙනුවෙන් මේ අවස්ථාවේදී අපේ ගෞරවාන්විත පුණ්‍යානුමෝදනාව මේ අවස්ථාවේදී සිදු කරනවා. ඔබ වහන්සේගේ කාලය අපි වෙනුවෙන් යොමු කර මේ වැඩසටහන සහභාගී වීම පිළිබඳව අනේක වාරයක් ඔබ වහන්සේට ගෞරවපූර්වක ස්තුතිය පිරිනමමින් අද වැඩසටහන මෙතනින් අවසන් කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.